තෙරුවන් සරණයි ශ්‍රී ලංකාවාසී සියලු බෞද්ධ ජනතාවට සහ ලෝකවාසී සියලු බෞද්ධ ජනතාවට. May the triple gem bless you all constantly. අපි අද මාතෘකාව හැටියට බොහෝ විශේෂ මාතෘකාවක් මේ අවස්ථාවේදී එළිදක්වන්නට අදහස් කරනවා. මොකද ඊයේ පෙරේදා විශේෂ ඓතිහාසික සිද්ධියක් ශ්‍රී ලංකාවේදී සිදු වුණා. රජ කාලයට පස්සේ රාජ්‍ය තාන්ත්‍රික යුගයට පස්සේ ඇතිවෙච්ච බොහොම වාසනාවන්ත සිද්ධියක් කියලා මේ අවස්ථාවේ හඳුන්වන්න පුළුවන්. ගව ඝාතනය නතර කිරීම. අතසු මේ සඳහා අප විසින් විශාල පරිශ්‍රමයක් දැරුවා. දැනට අවුරුදු 25ක සිට මේ නතර කිරීමට. අතවසම කවුරුවත් මේ ගැන තරම් රාජ්‍ය පාලකයන් කල්පනාවට ගත්තද නොගත්තද කියලා කියන්න බෑ. මේ අවස්ථාවේ මම හිතන හැටියට ජනතාවගේ විශේෂ සිංහල බෞද්ධ ජනතාවගේ වරප්‍රසාදයක් ඡන්ද බලයෙන් හිමි කරලා දුන්න මේ රජයට මේ අප සිංහල බෞද්ධ ජනතාව විශේෂයෙන් ගව මස් අනුභව කරන්නෙම නැහැ. ගවයාට හරි ආදරේ. එම නිසා අපි විශේෂයෙන් ඉස්සෙල්ලාම ස්තුති ප්‍රශංසාව මේ ඓතිහාසික වටිනාකමකින් යුක්ත සිද්ධිය ඉෂ්ට සිද්ධ කිරීමට කටයුතු කිරීම ගැන අපි රජයට ස්තුති ප්‍රශංසාව මේ අවස්ථාවේදී පළ කරනවා. ගවයා ගැන මට පොඩි විස්තරයක් මේ නිසාවෙන්ම ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. මම සෑහෙන මේවා මුළු ලෝකෙටම ප්‍රචාරය කළා තියෙන දෙයක් නැවත නැවත යම් දැනුවත් කිරීම කරන්න සිදු වෙනවා අවංකවම. මොකද හුඟ දෙනෙකු මතකය වලින් මෙය ගිලිහිලා යන නිසා. අපි හිතමු එහෙම ගවයා බුදුදහමට අනුව අපේ සම්බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට ප්‍රථම කවුරුත් දන්නා කාරණය සුජාතා දේවීන් වහන්සේගෙන් කිරිපිඩු වැළඳුවා. සුජාතා දේවීන් වහන්සේ ගෙන දුන්න කිරිපිඩු ගුලි 49කට බෝධිසත්වයන් වහන්සේට පිටින් ඇති සති 7ක් නොවලඳා සිටින්න වෙනවයි කියලා. ඒ හින්දා 449යි ගුලි 49කට පිඩු හදාගෙන වැළඳුවා. ඒ අනුව හුඟ දෙනෙක් සමහර විට දන්නේ නැතුව ඇති මේ වැළඳු කිරිපිඩු සෑදුවේ මොන දෙයකින්ද කියලා. හුඟ දෙනෙක් කියනවා සමහර විට පොල් වලින්, පොල් කිරි වලින්. එහෙම නෑ. මොකද මම බුද්ධ ගයාවේ වැඩ වාසය කරන කෙනෙක් හැටියට, එහි පැවිදුණු කෙනෙක් හැටියටයි, එහි නිතර යන කෙනෙක් හැටියටයි, සමීක්ෂණ කරපු පරීක්ෂණ කරපු කෙනෙක් හැටියටයි. එහි පොල් නෑ. දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දකුණු ඉන්දියාවේ වෙරින්න පොල් නෑ. කිලෝමීටර් 3000ක් උතුරට යනකොට බුද්ධ ගයාව කියන කොටින්ම පොල් කියන වචනේ හින්දි භාෂාවෙන් කියනවා නම් නරියල් කියන වචනේ හින්දි භාෂාවෙන් පොල් වලට කියන්නේ බොහෝ දෙනෙක් නරියල් කියන වචනේ දන්නේ නැහැ. මේ කිරිපිඩු දානේ සම්පූර්ණයෙන්ම එළ දෙනකුගේ පිරිසුදු කිරි වලින් සාදාගත් ආහාරයක්, කිරි ආහාරයක් තමයි මේ කිරිපිඩු. උන්වහන්සේ වළඳලා මූලික පියවර තිබුවා බුද්ධත්වයට. එකක්. ඊළඟට මට කියන්න ඕන සුද්ධෝදන රජුරෝ වප් මගුලට සීසානවා. එතකොට අපේ බෝධිසත්වයන් වහන්සේ කුඩා කාලයේදී පැත්තකදී වඩා හිඳවලා සීසානකොට බලනකොට බෝධිසත්වයන් වහන්සේ නැහැ. උඩ බලනකොට බෝධිසත්වයන් වහන්සේ උඩ පළසක් බැඳගෙන ඒ දෙස බලා ඉන්නවා, සීසාන දෙස බලා ඉන්නවා. පස්සේ සුද්ධෝදන රජුරෝ වැඳලා තමයි උන්වහන්සේව පල්ලෙහාට වැඩම කෙරෙවයි කියලා බෞද්ධ කතා පොත්වල බුද්ධ චරිතය සඳහන් වෙනවා. එතනදිත් අපිට ගවයා මුණ ගැහෙනවා. ඊට පස්සේ තරම් ගවයා මුණ ගැසීමක් නැහැ. නමුත් ඉන්දියාවේ ගවයා කියන්නේ දෙවියෙක්. ඒක ගවයාට හරියට සලකනවා. ගව මුත්‍ර බොනවා අසනීප වලට ඒ වගේ දේවල් කරනවා. ගවයා ගේ ඇතුලේ තියාගෙන හදන්නේ උතුරු ඉන්දියාවේ. එතකොට ඊළඟට අපි බලමු ලෝකේ තියෙන ප්‍රධානතම ආගම් ධර්මයේ ක්‍රිස්තියානි ධර්මය. ක්‍රිස්තියානි ධර්මයේදී යේසුස් වහන්සේට උපත ලබලා දෙන්නේ, උපත සිදු වුණේ ගවහලක. ඒ අහඹුවක් කියලා නම් මම නම් හිතන්නේ වික්ෂුන් වහන්සේ නමකට නමක්වත් මම එම ආගමත් හොඳට හදාarලා තියෙන කෙනෙක්. ඒ බයිබල් කියවලා තියෙන කෙනෙක්. ක්‍රිස්තු චරිතය කියවලා තියෙන කෙනෙක්.
ඒ නිසා අවසානයේදීම ජේසු බිලින්දා උපදින්න එදා රාත්‍රී උපදින බව ඒ වටහාගත්ත ජෝසප්තුමා සහ මරියතුමී අවසානයේදී යම් ගෙදරකට ගියා. එතකොට ගේ හිමියෝ කලේ මේ තත්ත්වයට ඒගොල්ලන්ට මුහුණ දෙන්න වෙයි කියලා බියටපත් වෙලා අන්තිමදී යන්නේ නැති වෙනකොට වතුර බොයිසමක් වීසි කළා ඇඟට. ඒක තමයි සඳහන් වෙන්නේ මේ චරිත කතාවේ. ඊට පස්සේ මේ දෙන්න මොකද කළේ? ඒ නිවසට අයිති ගව හලකට ගියා. ගිහිල්ලා ගව හලේ තමයි යේසු බිලින්දා උපදුනේ. එය අහඹුවක් නෙමෙයි. එය එම අයගේ විශ්වාසයේ පරිදි එම අයගේ දෙවියන් වහන්සේ විසින් යවන ලද්දක්. එහෙම හිතන්න ඕන නැත්තම් මේ අහඹු සිදුවීමක් දිව්‍ය පුත්‍රයෙක් මේ උපදින්න සිදුවෙන්නේ නැහැනේ කොහොමද? එහෙමනම් කවුද මේ යේසු බිලින්දාට උපකාර කළේ උපතේදී? ජෝසප්තුමා සහ මරියතුමී විතරයි. ඊළඟට උදව් කළේ බෙත්ලෙහෙම කියන්නේ හරිම සීත, ඉතා සීත ප්‍රදේශයක්. කවුද උදව් කරන්නේ? උණුසුම දුන්නේ කවුද? කවුද හුස්ම දුන්නේ? දැන් කෙනෙක් බිලින්දෙක් ඉපදිලා මෙහෙම කරලා හුස්මක් අරගෙන හුස්ම පහළට දානකොට තමයි අඬන්නේ. අපි වුණත් එහෙමයි. දැන් යේසු බිලින්දා හුස්ම ගත්තේ මොනවද? ගව සුවඳ ගත්තේ. මුළු ශරීරේ පුරාම ආග්‍රහණය කළේ මූලිකවම ගව සුවඳ. ඉතින් ඒ ගව සුවඳ ආග්‍රහණය කරපු මේ යේසු බිලින්දා උප්පත්තිය ලැබෙනකොටම උදව් ආරක්ෂක උණුසුම සියලු දේ ලබා ගත්තේ ගවයන්ගෙන්. එතන මේ ගවයන්ට කොච්චර ආදරය කරන්න ඕනද මේ කිතුණුවන්? ඇයි මේක අමතක කරලා දැම්මේ? අන්න එතන ලොකු ප්‍රශ්නයක්. ඒක කෙලෙහි ගුණ නොසලකා හැරීමක් වෙනවා. ඊළඟට අපි කල්පනා කරමු මෙහෙම. උන්වහන්සේ උප්පත්තිය ලැබුවා. ගවයන් උණුසුම ලැබුවා. අද කිතුණුවන් කරන්නේ මොකද්ද? නත්තරට උන්වහන්සේගේ උපන්දින දවසේ ප්ලාස්ටික් ගව මඩු හදාගෙන, කෘතිම ගව මඩු හදාගෙන ප්ලාස්ටික් ගවයන් ඒ තුල තබාගෙන හැම ගෙදරකම වාගේ දිවසකම වාගේ ගවමස් පිඟාන වේසොඩ තියාගෙන මත්පැන් බෝතල් අරගෙන ඒවෙන් ඉතින් භුක්ති විඳිනවා, සතුට සාද පවත්වනවා. මේ තමන්ගේ ආගම් යතිවරයට උපහාර පුදන්න කරන දේ ගැන නම් මනුෂ්‍ය වශයෙන් කාටවත් නම් අනුමත කරන්න බෑ කියන එක තමයි මම කියන්නේ. මොකද කලගුණ නොසලකා හැරීමක්. ප්‍රධාන වශයෙන් කලගුණ සලකන්න ඕන ගවයට හින්දුන්වත් බෞද්ධයන්වත් නෙවෙයි, මම හිතන හැටියට නම් එක මගේ පුද්ගලික අදහසක් කිතුණුවන්. ඒක දෙවෙනි කතාව. ඊළඟට අපි හිතමු මෙහෙම. තුන්වෙනි කතාව නබි නායකතුමන් ගැනයි මේ කියන්නේ. උන්වහන්සේ එක්තරා ගමනක් යද්දී කාන්තාර මැදින් එහෙමයි කියවෙන්නේ පොත්පත්වල දුර්භික්ෂ අවස්ථාවක ගවෙක් මරණයට පත් කරලා මස් උයලා තමගේ ප්‍රධානියට දෙන්න ඕන නිසා ඉස්ලාම් ප්‍රධානියට දුන්නට පස්සේ උන්වහන්සේ ඕනම තැනක හිමනේ සාමාන්‍ය ගිහි පුද්ගලයෙක් වුණත් ඒ වැළඳුවට පස්සේ තමයි අනිත් අය පටන් ගන්න. උන්වහන්සේට ගිහිල්ලා දුන්න කුඩාරමට ගමස් පිඟාන. උන්වහන්සේ මොකද කළේ? නවීනායකතුමා රෙදිපටියක් ගෙන්න ගත්තා. a tape of cloth ගෙන්නගෙන wrapped his index finger දබර ඇඟිල්ල මෙහෙම එතුවා. ඔතල ඉවරලා හොදියකට dumped his finger into the bowl of beef and took it out and removed the tape. රෙදිපටිය ගලවලා and licked the naked finger. ගලවලට පස්සේ මේ දිවෙන් එහෙම කරලා ඒ දබර ඇඟිල්ල ලෙව කාවා. කරලා ඉවරලා ගවමස් පළගාන ආපහු දුන්නා ගෙනියන්න. සාමාන්‍ය උත්තම පුරුෂයෝ එහෙමයි කරන්නේ. ඒගොල්ලෝ කටින් කියන්නේ නෑ. ඒගොල්ලෝ සංඥා වලින් පෙන්눔 කරනවා මේක එපා කියලා. සමහරු මේක කියනවා අකමැත්තෙන් කැමති වුණා කියලා. The Lord agreed with reluctance. එහෙමයි පොත්වල ලියවිලා තියෙන්නේ. Agreed. ඒකට මම නම් කියන්නේ මේමයි. The Lord disagreed, showing the way that he wanted to show his disciples. ඒ විදිහට ඒගොල්ලන්ගේ උන්වහන්සේගේ ශිෂ්‍යයින්ට ගෝලයින්ට පෙන්눔 කරන්න ඕන වුණා. මේක තමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ කියලා. ගවමස්
වැළඳුවේ නැහැ උන්වහන්සේ ඒක ආපහු පිටත් කරලා යවුවා. ඒ නබිතුමන් වහන්සේගේ කතාව මේ. අපි තා ආදරේ අපි කාටවත් නිගරු කරන්නේ නැහැ. මේ යථාර්ථය මේක. එතකොට දැන් මම යථාර්ථ තුනක් පෙන්වලා දුන්නා. බුදු පියාණන් වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ඊළඟට නබිතුමා. ඊළඟට අපි ගමු තවත් ප්‍රධාන ආගම. මේ ලෝකේ ප්‍රධාන ආගම හතරයි. තවත් එකක් ශිව ආගම. මේක තමයි ලෝකයේ මූලිකම පළවෙනියටම පටන් ගත්ත ආගම තමයි මේ ලෝකේ ශිව ආගම. අපේ සම්බුදුරජාණන් වහන්සේගේ දෙමෝපියන් වහන්සේලාත් ඇදහිුවේ ශිව ආගම මූලිකවම. පස්සේ ඉතින් බුද්ධ ආගම කියන දේ අපිට ලැබුණේ අපේ ගෞතම සිද්ධාර්ථ බුදු පියාණන් වහන්සේ මාර්ගේ. ශිව ආගමේ කවුද ඉහළින්ම සලකන්නේ කාටද මොන සත්වයාටද? ශිව දෙවියන්ගේ වාහනේ. ඒ මොකද්ද වාහනේ? ගවයා. සුදු පාට ගවයෙක් ඉන්නවා. ශිව දෙවියන්ගේ පිළිම තියෙන හැමතැනම තියෙනවා. ඒ ඊතරම් ඉහළ තත්වකින් මේ ගවයා ඉන්දියාව පුරාම ගවයාට සලකන සැලකිල්ල බලනකොට අපේ රටේ මොන සැලකිල්ලද කියලා හිතෙනවා. අපේ රටේ සැලකුව කාලයක්. මට මතකයි අපි කුඩා කාලේ ගවයන්ගෙන් වැඩ ගත්තා. කරත්ත දැක්කුවා. බර කරත්ත තිබුණා, බක්කි කරත්ත තිබුණා. ගොවිතැන් කරනකොට, සීසානකොට, අස්වැන්න නෙලනකොට මේ හැම දෙයකටම ගවයා අත්‍යවශ්‍ය වුණා. එහෙම ගවමස් කයම තිබුණේ නෑ. දැනට අවුරුදු 50කට 60කට විතර උඩදී වාගේ. ධර්මපාලතුමා මේ ගැන ගොඩාක් විප්ලවයක් කළා. නතර කරන්නේ කියලා. මේක පටන් ගත්තේ නම් බ්‍රිතාන්‍ය කාර්යෝ විදේශිකයෝ අපේ රට මුලින්ම අත්පත් කරගත්තට පස්සේ උඩ රටටත් ගියා ගව ඝාතනය. ඉතින් අපි කල්පනා කරමු මෙහෙම. මේ ගවයා කියන්නේ අම්මා. අත් වශයෙන්ම අපේ අම්මා. අපේ මිනිස් අම්මා අපිට බලන්න අපිට කිරි දෙන්නේ අවුරුද්දයිකමාරයි. එහෙම නේද? අවුරුද්දයිකමාරක් යනකොට අපි කිරි බීම නවත්තනවා. අම්මාට කිරි වරනවා. ඒකට කියන්නේ වරනවා කියලා කියන්නේ කිරි නැති වෙනවා. ඊට පස්සේ බොන්නේ කාගේ කිරිද? මුළු ලෝකවාසීන්ම. මේ ගව අම්මගේ කිරි නේද? මේ ගව පැටියට හම්බ වෙනකොට ස්වභාවයෙන් සපවීමට කිරි බුරුල්ල ලොකු කිරි බුරුළු දීලා තියෙන මේ ගවයට. එතකොට මේ කිරි අම්මා මරණවයි කියන්නේ මොන තරම් අපරාධයක්ද? මිනි මරුණකට වැඩිය අපරාධයක් නේද මේ කිරි අම්මා? මොන තරම් අකෘතඥකමක්ද මේ කිරි අම්මාව මරන්නේ? සමහර අය මරලා තියෙනවා අපේ වීඩියෝ ගත කරලා තියෙනවා. කිරි බුරුළු වලින් කිරි වැස්සෙනකොට මේ කිරි අම්මලා මරන්නේ. මොකටද? තප්පර 4 දිවේ සොයට තෘෂ්ණාවටයි. වෙන දේවල් නැද්ද මේ ඉන්දියාවේ ලංකාවේ වගේ කන්න මේ අයිස්ලන්තේද මේ? නැත්තම් ප්‍රත්‍යන්ත දේශ නෙමෙයි මේ ප්‍රතිරූප දේශ. ඒ කන්නේ මොකද? අර හදවතේ තියෙන ක්‍රූර ගතිය නිසා මේ කන්නේ. දැන් මේ සතා හරකට වගේ දැනෙනවා කියලා අපි කතාවකුත් කියනෝනේ පැරණි කාලේ තිබුණ කතාවක්. හරකට වගේ තේරෙනවා. ඒ කියන්නේ හරකට තේරෙනවා මරන්න ගෙනියනවා කියලා. මිනිස්සයව තව රවට්ටල ගෙනියන්න පුළුවන් මරන්න. හරකට ඉවට තේරෙනවා ඉව දැනෙනවා ඉවට මාව මරන්න මේ ගෙනියන්නේ කියලා. මොනතරම් දුකකට බීතියකට පත් වෙනවද? කඳුළු පෙරනවද? අනේ බඩේ ඉන්න පැටව ප්‍රසූත කරන්න ඉන්න අම්මලත් මරනවා. කිරි බුරුළු වලින් කිරි වැස්සෙද්දි පැටිය ප්‍රසූත කළාට පස්සේ පැටියත් සමග ඇදගෙන ගිහිල්ලා අම්මා ඉස්සරහ පිට පැටිය මරනවා. පැටිය ඉස්සරහ පිට අම්මා මරනවා. ඒ තරම් දුර්දාන්ත ලෝකයක අපි මේ ජීවත් වෙන්නේ. මේ අපි අපේ භික්ෂුන් වහන්සේ නම බෝවත් ඉන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ ගිනි තියාගෙන දළදා මාලිගාව ඉස්සරහ පිට අපවත් වුණා. අතෝසේ මේ ඒ භික්ෂුන් වහන්සේ මගේ ශිෂ්‍ය කියන්නේ මා විසින් ලියන පොත් කියවලා මගේ දේශන අහලා නිර්මාංශ වෙච්ච භික්ෂුන් වහන්සේලා. ඒකයි මට ශිෂ්‍ය කියන වචනේ කියවනේ මගේ ශිෂ්‍යෙක් නෙමෙයි. නමුත් මාව අනුගමනය කරපු උන්වහන්සේ මිය ගියේ මේ ගව ඝාතනය නතර කිරීමටයි. උන්වහන්සේ නිර්මාංශුනේ කලේ මේ ධර්ම දේශනය කරනවායි. එතකොට උන්වහන්සේ අදහස් කරපු දෙය වර්ෂ කිහිපයකින් හරි දැන් සාර්ථකත්වයට පත් වෙලා තියෙන උන්වහන්සේගේ ව්‍යායාමයේ සාර්ථකයි කියලා අපිට මුළු හදින්ම උන්වහන්සේට පාරමිතා සපුරේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. නිර්වාණ සුවයට
දිවිනසාගත තමයි. නමුත් ඒක තමන්ගේ පුද්ගලික දෙයකට නෙමෙයි මේ පොදු දෙයට උන්වහන්සේගේ ක්‍රියාව සාර්ථක වෙලා උන්වහන්සේට සාදුකාරයක් අපි පවත්වන්න ඕන. අපිත් සියලු දෙනා අතවසේ මේ ගිනි තියාගන්න බව දන්නව නම් මම කවදාක දැනගෙන හිටියා නම් කිසි කාලයක මං ඊට දෙන්නේ නැහැ ඒකට. ඒ මොකද මගෙන් නිර්මාංශ වෙච්ච මගේ පොත් කියවපු උන්වහන්සේ මේ වගේ දෙයක් කරනවා කියලා මම දැනගත්තා නම් මම වහාම ගිහිල්ලා වල වෙන අතර කරනවා ඒක කරගන්න මම ඊට දෙන්නේ නැහැ. ඒ මොකද ඒ ප්‍රතිඵල නැති බව මම දන්නවා. අපිට ප්‍රතිඵල නැති වෙච්ච දෙයක් මේ අවස්ථාවේ ප්‍රතිඵල ලැබුණා. මම අරලියගහ මන්දිරයටත් වතාවකදී ගිහිල්ලා එකල ජනාධිපති හිටිය මහින්ද රාජපක්ෂ මහත්මයාට මම මේ ගැන මං කියලා විස්තර කරලා දීලා තියෙනවා. කොහොම හරි ලොකු ලොකු බලපෑම් ආවා එපා කියලා. දැන් බලපෑම් එන්න දෙයක් නැහැ. මොකද සම්පූර්ණ බෞද්ධයන්ම සිංහල බෞද්ධයන් තුනෙන් දෙකක්ම මේට කැමති අනිත් පැතිවලට ඡන්දේ දුන්න සිංහල බෞද්ධයොත් කැමති කියන එක මට කියන්න පුළුවන්. මොකද මා සමග ප්‍රකාශ කරලා තියෙනවා මේ වැඩේ නම් අන්තිම ඉහළට වැඩක් කියලා. එහෙනම් ඉතින් බියටපත් වෙන්න දෙයක් නැහැ. අනේ මේ අසරණ කිරි අම්මලා සදා සුවයටපත් වේවා. කවදා හරි අපි සියලු දෙනාම නිර්වාණ සුවය ලැබීමට සියලු පහසුකම් පැතුම් පාරමීදම් ඉෂ්ට වේවා. ඒ වගේ මෙයට සහයෝග දුන් සියලුම ආණ්ඩුවේ සහ අනෙකුත් සියලුම සහයෝග දුන් සියලු දෙනාටම මෙයත් එක්තරා පාරමිතාවක් බවට පත් වේවයි කියලා මේ અભේදාන පාරමිතාව උදා වේවා සාර්ථකත්වයට පත් වේවා සියලු දවම් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මෙම කෙටි ධර්ම දේශනය නැවත වතාවක් අපි තවත් සවිස්තරව ඉදිරිපත් කරන තෙක් මෙතනින් මේ අවස්ථාවේදී සියලු දෙනාටම තෙරුවන් සරණයි. ශ්‍රී ලංකා වාසී සහ ලෝක වාසී සියලු දෙනාටම තිසරණී සරණයි කියන ප්‍රාර්ථනා කරමි. මේ අවස්ථාවේදී ධර්ම දේශනාව අවසන් කරමි.